සියලු දෙනාටම ආයුබෝවන්. මං හිතනවා මම YouTube එකේ කරගෙන යන වැඩසටහන් වලට මට අවශ්‍ය වෙලා තිබිච්ච ආකෘතියක් අද ඉබේ පහළ වුණා කියලා. එහෙම නැත්නම් ඒ ආකෘතිය සහ ඒ සන්දර්භය නිකන් හරි ආකස්මිකයි. අහසින් පහළ වුණා වගේ ආකෘතියක් මට හම්බුණා. දැන් පැයකට විතර කලින් තැප්‍රබේන් එකට ආවා. මගේ එහා පැත්තේ ඉන්න අසල්වැසි නිවැසියෙක් මෙතෙන්ට ඇවිල්ලා මට කිව්වා මේ සර් ඔයා වැක්සින් එක ගහගත්තද කියලා. මං කිව්වා නෑ කියලා. ඊට පස්සේ ඇහුවා තැප්‍රබේන් එකකින් අනිත් අය වැක්සින් එක කරලා තියෙන්නේ කියලා. මං කිව්වා නෑ කියලා. මං එයා දොරෙන් ඇතුළට ගත්තේ නැහැ මොකද ක්වොරන්ටයින් කාලේ නිසා. පරිස්සම් වෙන්න ඕන නිසා. මං එයාගෙන් පෙරලා ප්‍රශ්නයක් ඇහුවා මේ ඔයාගේ රාජකාරිය මොකක්ද? එහෙම නැත්නම් ඔයාට මොකක්ද එහෙම අහන්න තියෙන අයිතිය? ඔයයි මගෙන් එහෙම අහන්නේ කියලා. එයා ලේඛනයක් පුරවමින් හිටියේ. එතකොට එයා කිව්වා නෑ මම විශේෂ රාජකාරියක් කරනවා නෙවෙයි. මම මේ ප්‍රදේශයේ ඉන්න ග්‍රාම නිලධාරී මහත්මයාට උදව්වක් කරනවා කියලා. ඉතින් මම හිතනවා පුරවැසියෙක් විදිහට තමන්ගේ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට ස්වේච්ඡාවෙන් කවුරු හරි උදව් කරනවා නම් ඒක මේ වෙලාවේ ඊටාම යහපත් දෙයක් වශයෙන් මම සලකනවා. ඒ නිසා මම ඒක හරි පොසිටිව් උත්තරයක් විදිහට තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ තැප්‍රබේන් එකේ දොරට ගහනවා. දැන් මට දවස් දෙකකට විතර කලින් කතා කරපු පුද්ගලෙක්. එයා මගේ ශිෂ්‍යෙක්. එයා මගේ පන්තියාවේ නුගේගොඩ රොටරි ආයතනේ. එතකොට එක පැත්තකින් මේක ආදිසිංහලයේ ප්‍රෝග්‍රෑම් එකක් විතර ගන්න පුළුවන් කාට හරි. එයාගේ වයස දැන් අවුරුදු 35 විතර ඉක්මවලා තියෙන්නේ. එයා සිවිල් සමාජ ක්‍රියාකාරීකෙක්. එයා නීතිවේදියෙක්. ඒ නිසා එයාගේ ජීවන අත්දැකීම් එක්ක එයා මට මොකක් හරි පණිවිඩයක් වේගෙන් කියාගෙන යනවා. මම අද හිතුවා ඒ පණිවිඩය ඔබට කියන්නට ඔහුට ඇහුම්කන් දෙන්නට ඒ අදහසට ඉඩක් දෙන්නට ඒ කියන අදහස සම්බන්ධව මට තියෙන ගැටලු මම මේ මොහොතේ අහනවා. ඒ නිසා මම හිතනවා මම අහන්නේ බොහෝ වෙලාවට ඔබට තියෙන ගැටලුව තමයි මම මගේ පැත්තෙන් අහන්නේ කියලා. මගේ තිරේ එහා පැත්තෙන් ඉන්න පුරවැසියට ආයුබෝවන් කියනවා. මට ඉස්සල්ලාම කියන්න ඔයා ඇයි මට කෝල් කරේ දැන් දවස් 3කට හෝ 4කට විතර කලින්? ආයුබෝවන් සර්. ආයුබෝවන්. මම ඇත්තටම මගේ සමාජ වගකීමක් ඉටු කරන්න ඕනේ කියන යහපත් අරමුණත් එක තමයි ආවේ. මට සැඟවුණු කිසිම අදහසක් මෙතන නැහැ. දැනුවත් වෙච්ච පුද්ගලයෙක් හැටියට මේ දේ සමාජයට කියන්න ඕනි කියලා කිව්වා. හැබැයි මේක බලහත්කාරයෙන් දෙන්න කැමති නැහැ. නුවණැත්තෝ සිතත්වා බලත්වා කියලා තමයි මට කියන්න තියෙන්නේ. හරි. ඔයා ඒ සඳහා මාව තෝරගත්තයි කියලා අපි කියමුද මගේ ප්ලැට්ෆෝම් එකට? මෙහෙමයි සර්. මම ඉන්න ශාස්ත්‍රයත් එක්ක මම වැඩ කරන ශාස්ත්‍රයත් එක්ක මම දකිනවා ඕන තරම් උගත් වූ බුද්ධිමත් වූ මහා ප්‍රඥයෝ ආචාර්ය මහාචාර්ය උපාධි තියෙන අය. නමුත් ඒ හැමෝම රැල්ලට ගහගෙන යනවා. හරිම ලේසි මිනිස්සුන්ව බ්‍රේන් වොෂ් කරන්න. ආගමේ නාමයෙන් වේවා යම්කිසි ලෙඩක නාමයෙන් වේවා දේශපාලනයේ නාමයෙන් වේවා මිනිස්සු බොහොම ලේසියෙන් ඇඳෙනවා. සහ මිනිස්සුන්ව ලේසියෙන් අන්දන්න පුළුවන්. මේ වෙලාවේ මිනිස්සු ඇඳිලා ඉන්නවා සහ යම් කොටසක් විසින් මිනිස්සුන්ව අන්දමින් ඉන්නවා. ඒ අන්ධභාවයෙන් මිනිස්සුන්ව මුදව ගන්න මට මොකක් හරි වගකීමක් තියෙනවා කියලා හිතෙච්ච නිසා තමයි මම මේ දේ කරන්න. ඒ සඳහා ඇත්තටම මේ සමාජය අන්ධභාවයෙන් මුදව ගන්න ක්‍රියාකාරීව සේවයක් කරනවා කියලා හිතෙච්ච සර්ව තෝරගත්තා. බොහොම ස්තුතියි වාට ඒ අදහස කියන මම තෝරගත්තට මම ඒ විශ්වාසය රකින්නවා. මට ඉස්සල්ලාම දැනගන්නට ඕන කියන්නේ දැන් එකක් වචනයක් පාවිච්චි කරනවා අන්ධභාවය කියලා. මම ඉතා කැමති වචනයක් ඒක අන්ධභාවය සහ ඒකම කියනවා ඇන්දවීම කියලා. එතකොට දැන් විවිධ ඇන්දවිලි තියෙනවා. දේශපාලන ඇන්දවිලි, ආගමික ඇන්දවිලි, මිත්‍යා දෘෂ්ටික ඇන්දවිලි, ලිංගිකත්වයේ සම්බන්ධයෙන් ඇන්දවිලි, මේ දවස්වල දකින්න අපි සමරිසි ආයිතිය සම්බන්ධ විවිධ ඇන්දවිලි සහ විවිධ අන්ධභාවයන් තියෙනවා. අපි මේ සියලු දේවල් නැතුව මේ මොහොතේ එක තැනකට කොටු වුණොත් මේ සාකච්ඡාව ඉතා කෙටියෙන් කරන්න පහසු වේවි. ඒ සියලු අන්ධභාවයන් මම පිළිගන්න අතර මම කැමති ඔයාට අද මේන් ටොපික් එක විදිහට ඔයා මොකද්ද මගෙත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ? මේ වෙලාවේ වැඩියෙන්ම මිනිස්සු අන්ධ වෙලා ඉන්න කොරෝනා ගැන කතා කරන්න මම ආවිස. හරි. ඇත්තටම කොරෝනා ගැන කතා කරන්නකෝ මම කාරණා දෙකකදී ඔයත් එක්ක කතා කරද්දී පරිස්සම් වෙනවා. එකක් තමයි රජයේ තියෙන නිරෝධායන නීතිය සහ සමාජයේ තියෙන මේ වෙලාවේ අපි දකිනවා Facebook එකේ රත්නපුරේ ඉඩ නැහැ, ගාල්ලේ මෙහෙමයි, පානදුරේ මෙහෙමයි,
ළමා රෝහලේ 14 දෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා. හැම පැයකටම 4 දෙනෙක් මැරෙනවා කියන ප්‍රවෘත්තිය දකිමින් අහමින් තමයි මේ ඉන්නේ. එතකොට මම මේ කියන අදහස හරිද? ඔයා දන්න විදිහට මේ රිජ්වේ ළමා රෝහලේ 14 දෙනෙක් මැරුණා කියලා ප්‍රවෘත්තියක් තිබුණා. ඒකම පානදුරේ මෝචරිය ඉඩ නැහැ කියලා එකක් තිබුණා. ඒහා සමානව මේ රටේ ඒ තත්ත්වය ඊටාම දරුණුයි කියලා ඔයාට තියෙනවද මොකක් හරි තොරතුරක් කියන්න මට? මේ අවස්ථාව වෙන විට ජනමාධ්‍ය හරහා ප්‍රවෘත්ති බාර්ගයෙන් වෙන්න පුළුවන්, YouTube එක හරහා YouTube channel ඔස්සේ වෙන්න පුළුවන්. ඒ ලැබෙන තොරතුරු මම අහලා තියෙනවා. ඔව්. ඒ කියන්නේ මේ විශාල අර්බුදයක ඉන්නවා කියන එක පැහැදිලි කොරෝනාත් එක්ක. ඔව් එහෙම කියන්න පුළුවන් සර්. ඒක ඇත්ත එකක් වෙන්නත් පුළුවන්. නැත්නම් එහෙම දෙයක් ඕනනම් මිනිස්සුන්ට ක්‍රියේට් කරන්නත් පුළුවන්. හරි. දැන් ඇත්තටම කොරෝනා ආපු කාලෙම තිබුණා මේ ඊට කලින් අපි දන්නවා SARS කියලා රෝගයක් හැදුනා. ඔය මුඛවාඩම් දාන් හිටපු දර්ශන අවුරුදු 15කට විතර කලිනුත් මම දැකලා තියෙනවා විශේෂයෙන් හොන්කොන් සහ සිංගප්පූරුවේ ගුවන් තොටුපළවල. මේ වගේ රෝගයක් තිබුණා. ඊට පස්සේ මම චිත්‍රපට කීපයක් බලලා තියෙනවා දැන්ට අවුරුදු 2-3කට ඉස්සෙල්ලා මේ වගේ වෛරස් පැතිරීම සම්බන්ධව. ඔයා එතනින් පටන් ගන්න කැමතිද? ඊටත් එහායින් මේක පටන් ගන්න කැමතිද? එහායින් කැමතියි සර්. මම පටන් ගන්න මොකද මේ කොරෝනා කියන රෝගය මුලින්ම මේ කරලියට ආවේ 2020 වර්ෂයේදී. ඇත්තටම මේක චීනෙන් පටන් ගන්න 2019 නොවැම්බර් වල. නමුත් අපි ගොඩාක් අය ඇඳිලා ඉන්නවා මේක අලුත් ලෙඩක් කියලා. මේ COVID-19 කියන්නේ අලුත් ලෙඩක් කියලා. නමුත් මේක ඇවිල්ලා සර් මේක කොරෝනා පරම්පරාවේ තියෙන කොරෝනා වෛරස් පවුලේ තියෙන ඒකේ විකාශනයත් එක්ක ඇති වෙච්ච තවත් වෙනස් වීමක් නැත්නම් තවත් එක ප්‍රභේදයක් විතරයි. 1965 දක්වා මේ කොරෝනා කියන වෛරසයේ ඉතිහාසය දිවෙනවා. එතකොට සර් කියපු විදිහටම මේ කොරෝනා වෛරසයේ අපි දන්න විදිහට වෛරස් විද්‍යාව සම්බන්ධයෙන් යම් හැදෑරීමක් තියෙනවා නම් දන්නවා වෛරස් කියන ඒවා දවස ගානේ වෙනස් වීමක් සිද්ධ වෙනවා. එතකොට මේ වෙනස් වීම හරහා කොරෝනා වලට එක එක කාලෙට එක එක නම් දෙනවා. අපි උදාහරණයක් හැටියට ගත්තොත් සර්ගේ පරම්පරා නාමයේ සන්නස්කල වුණාට සර්ගේ දරුවන්ට විවිධ නම් එනවා. එතකොට ඒ වගේ දාපු නම් ටිකක් තමයි එක කාලෙක මේකට SARS කියනවා. එක කාලෙකට මේක MERS කියනවා. එක කාලෙකට මේකට ඉබෝලා කියනවා. එක කාලෙකට මේකට H1N1 කියනවා. එතකොට මේක 2019 චීනයෙන් පටන් අරගෙන 2020 දී මේකට WHO එක මුලින්ම කියන්නේ මේක කොරෝනා කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ හඳුනා ගැනීමේ පහසුව පිණිස මේකට අලුත් නමක් දෙනවා COVID-19 කියලා. එතකොට මිනිස්සු හිතනවා මේක 2019 ඇති වෙච්ච අලුත් ලෙඩක් කියලා. මේ තමයි ඇන්දවිල්ල පටන් ගන්න පළවෙනි තැන. හරි. දැන් මේ වාගේ දෙයක් කියද්දී දැන් ඔයා කියන 1965ට එහා ඉඳන් පටන් ගත්තා කියලා කියනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය මේකට දෙන නම් ගැන කියවුණා. ඊට පස්සේ 2019 චීනයේ යුහාන් වල මේක ආරම්භ වුණා කියන කාරණාව කියවුණා. සහ ඇඳවීම සඳහා මේක භාවිතා කරනවා කියන එක කියවුණා. දැන් ඔයා පුරවැසියෙක් විදිහට සහ වගකීව යුතු කෙනෙක් විදිහට ඔයා වගකිය යුතු නිලයක් තනතුරක් රැකියාවක් වෘත්තිකයෙක් විදිහට ඔයා මේ ටික කියන්නේ ඔයාට හිතිච්ච දෙයක් එක්කද මොනවා හරි තොරතුරු ඩීටේල් සහ තොරතුරු ටිකක් එක්කද ඔයා මේ කියන්නේ? මම වගකීමෙන් කතා කරන්නේ සර් මේ වෛරසය ආවහම ඇත්තටම මුලින්ම මේක ගැන කිසිම දෙයක් දන්නේ නැතුව මමත් ඇත්තටම හුඟක් පරිස්සම් වුණා. මම හුඟක් බය වුණා. ඊට පස්සේ අපි ලොක්ඩවුන් වලට ගියයින් පස්සේ මට කරන්න දෙයක් තිබුණේ නැහැ. මට මගේ රැකියාවේ නිරත වෙන්න පුළුවන් කමක් නැහැ. අපි ඔක්කොම ගෙවල් වලට කොටු වෙලා හිටියේ. එතකොට මට තිබුණ ඔප්ෂන් එකක් ෆිල්ම් බලනවද, සින්දු අහනවද, බණ අහනවද මොන වගේ දෙයක්ද කරන්න කියලා. එක්ක යාළුවොත් එක්ක chat කරනවද නැත්නම් ටෙලිෆෝන් කෝල්ස් වල ඉන්නවද කියලා මං හිතුවා ප්‍රයෝජනවත් දෙයකට මේ කාලය යොමු කරනවා කියලා. මං පටන් ගත්තා මේ වෛරස් එක පිළිබඳව හැදෑරීමක් කරන්න. එතකොට ඒකට Google එක, විවිධ වෙබ්සයිට්ස්, ඒක වගේම YouTube එක සහ මම අඳුරන වෛද්‍ය වෘත්තියේ නිරත වෙලා ඉන්න අයගෙන් ලබාගත් දැනුම සහ ඒ සම්බන්ධයෙන් වෙනත් පොතපත කියවීම ඔස්සේ ලැබිච්ච දැනුම මම ඔස්සේ තමයි මම මේක කතා කරන්නේ. හරි, මං වගේ පොඩි ඉල්ලීමක් කරොත් එහෙම පුරවැසියෙක් විදිහට ඔයා ඒ කතා කරන්න පාදක කරගත්ත මූලාශ්‍ර ටික ඒ මූලාශ්‍රවල ලින්ක් එක මට දෙන්න පුළුවන්ද මේ වැඩසටහන අහන අයට? ඊට පහලින් මට කමෙන්ට් කරලා මෙන්න මේ ලින්ක්ස් ටික දුන්න මට යා කියලා කියන්නේ. ඒ ලින්ක්ස් ටික දෙන්න පුළුවන් කමක් තියනවද ඔයාට? පුළුවන් සර්. මට අනිවාර්යෙන් දෙන්න පුළුවන්. මට YouTube එකේ Google එකේ මම පරිශීලනය කරපු වෙබ්සයිට්ස් වල ඒ සියලුම දේවල් මම සුරක්ෂිතව තියාගෙන ඉන්නවා. මට ඒව සර්ච් එක ෂෙයා කරන්න පුළුවන්. මම හිතනවා මගේ තිරෙන් එහා පැත්තේ තියෙන පුරවැසියා මොනවා හරි මූලාශ්‍ර ටිකක් එක්ක මේක කියනවා කියලා. ඒකයි මම කිව්වේ මූලාශ්‍ර ටික මම කැමති මේ මගේ YouTube එක
නරඹන අයට දෙන්න. ඒතර ඔබටත් පුළුවන් ඒ ලින්ක්ස් වල ගිහිල්ලා තොරතුරු හොයාගන්න. ඒ නිසා අපි මෙතනින් එහාට සාකච්ඡාවට යමු. ඔයාලට අවස්ථාව තියෙනවා එතනින් එහාට ඊළඟ අදහසට එන්න. ඔව් සර් දැන් අපි දන්නවා මේ කොරෝනා වෛරසය කියලා කියන්නේ මේ කොරෝනා වෛරසයත් එක්ක ඇති වෙන රෝග ලක්ෂණ තමයි හෙම්බිරිස්සාව, කැස්ස, උණ, හිස රදය, ඒ වගේම මේ හුස්ම ගැනීමේ අපහසුතා කියන මේ රෝග කීපයකම එකතුවක්. එතකොට මේ රෝගය ඇති වෙන්නේ වෛරස් එකක් මාර්ගයෙන්. එතකොට අපි වෛරස් විද්‍යාව පිළිබඳව දන්න මං හිතන්නේ වෛද්‍යවරු එහෙම හොඳ හැදෑරීමක් කරපු අය හැමදාම පිළිගන්න දෙයක් තමයි වෛරස් කියන්නේ දිනපතා වෙනස් වෙන එකක්. එතකොට මේ දිනපතා වෙනස් වෙන එකකට දවස ගානේ අලුතෙන් බෙහෙත් දෙන්න බෑ. ඒ නිසා මේ බටහිර වෛද්‍ය විද්‍යාව එහෙම නැත්නම් හරිම වචනෙන් කියනවා නම් ඇලොපති මෙඩිසින් කියන එකේ වෛරස් වලට බෙහෙත් නැහැ. ඒක මම බාධා කරන්නම් ඔයාට. මං හිතන්නේ අපිට 8 පන්ති විතර විද්‍යාවට උගන්වනවා වෛරස් එකක් කියන්නේ මොකක්ද? ඒ වෛරස් එක ජෙනෙටිකලි වෙනස් වෙන්නේ කොහොමද සහ වෛරස් එකට ඖෂධයක් නැහැ කියන එක මං හිතන්නේ ඊටම ප්‍රාථමික විද්‍යාවෙන් පවා අපිට ඉගෙන ගන්න කාරණාවක්. ඒක එහෙමයි සර්. දැන් අපි දන්නවා කොමන් කෝල් කියන ඒ කියන්නේ හෙම්බිරිස්සාව. දැන් අපි දන්න කාලේ ඉඳලා තියෙනවා. නමුත් අපිට සමහර වෙලාවට මාස 2-3 සැරයක් හැදෙන්න පුළුවන්. නැත්නම් අවුරුදු 2-3කට එකපාරක් හැදෙන්න පුළුවන්. එතකොට අද වෙනකන් මේ හෙම්බිරිස්සාව කියන වෛරස් එකට පිළියමක් නැහැ. ඒකට ඩ්‍රග් එකක් හරි වැක්සින් එකක් හරි කවුරුත් කරලා නැහැ. ඒකට කෙනෙක්ට කියන්න පුළුවන් හෙම්බිරිස්සාව කියන්නේ මේ නොසලකා හැරිය යුතු මේ හරිම සරල ලෙඩක් කියලා. නමුත් මම බොහොම නිර්භීතව බය නැතුව මම කියනවා හෙම්බිරිස්සාව කියන එක හොඳ වෙන්න අපේ ඇඟ ඇතුලේ ප්‍රතිශක්තිකරණය තිබුණ නැත්නම් එහෙම ඒක නියුමෝනියාවට ගිහිල්ලා ඒ නියුමෝනියාවෙන් මිනිස්සෙක් මැරෙන්න පුළුවන්. එහෙමනම් මේ කියන වෛද්‍යවරුන්ට මේ කියන වෛරස් විශේෂඥයින්ට යුතුයකමක් තියෙනවා මේ කොවිඩ් එක එන්න කලින් හැමදාම මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙච්ච මේ කොමන් කෝල්ඩ් එහෙම නැත්නම් හෙම්බිරිස්සාව කියනකට පිළියමක් හොයන්න. නමුත් ඒක කරේ නෑ. නමුත් දැන් ඇවිල්ලා කියනවා හෙම්බිරිස්සාව කැස්ස උණ ඔළුවේ කැක්කුම ඊට පස්සේ ශ්වසන ආබාධ ශ්වසන පද්ධතිය හරහා ඔස්සේ එන ඒ ගැටලු ඔක්කොම එක්ක හුවෙච්ච එකකට අපි දැන් බෙහෙතක් හොයාගෙන තියෙනවා කියලා. හරි. එතකොට දැන් ඔයා ගාව අදහසක් තියෙනවද මේ දැන් පෞද්ගලිකව මම මේ වෙනකන් මට වැක්සින් එක මං ගහගෙන නැහැ. ඒකට මං හේතු මගේ පැත්තෙන් මං හේතු කියන්නම් පුරවැසියන්ට. එක හේතුවක් තමයි වැක්සින් වර්ග කීපයක් ආවහම මට එකෙන් කෝකද තෝරගන්න කියලා තියෙන ගැටලුව. උදාහරණයක් අපි වඩාම භාණ්ඩයක් මිලදී ගද්දි හරි අපි ඩ්‍රග් එකක් ගද්දි හරි මම කැමති බ්‍රෑන්ඩ් ඩ්‍රග් එකක් ගන්න. මගේ බයිපාස් එක කරපු වෙලාවේ මට මගේ වෛද්‍යවරිය සේපාලි කමෙන්ඩිස් වෛද්‍යවරිය දුන්න පළවෙනි උපදේශය තමයි මට බෙහෙත් ටික ලියලා උපුල් මේ ఔෂධ විවිධ නාම වලින් තියෙනවා. හැබැයි මෙන්න මේ බ්‍රෑන්ඩඩ් ඩ්‍රග්ස් ටික ගන්න කියලා. එතකොට ඒ නිසා අර පෙති 15ක් 20ක් බොනවා වෙනුවට එයා මට බ්‍රෑන්ඩඩ් ඩ්‍රග්ස් ටිකක් දුන්නා. මම අදත් පාවිච්චි කරන්නේ ඒ ටික. එතකොට මට ඒක විශ්වාසයක් හටගත්තා. ඒ වගේ මට දැන් තියෙන ප්‍රශ්න දෙකක්. එක එන්නත් පිළිබඳව තියෙන විවිධ මතිමතාන්තර ප්‍රකාශයටපත් වෙනවා. ඒවා එක එක මුහුණුවරින් එනවා. ඊට පස්සේ ආරංචියක් එනවා එක එන්නත් එකෙන් ආපු ප්‍රමාණය ආවේ නැති නිසා වෙන වර්ගයක් ආයේ දෙවෙනියෙන් නැති වෙනුවට ගහගන්න කියලා. එහෙම ප්‍රවෘත්ති මම දැකලා තියෙනවා. තුන්වෙනි එක තමයි මට ඇත්තටම ලබන අවුරුද්ද වෙද්දී මගේ පෞද්ගලික කාර්යයන් දෙකකට මට ජර්මනියට සහ මට පෝලන්තයට යන්න අවශ්‍යතා දෙකක් තියෙනවා. එතකොට මම නිවුස් එකක් කියවනවා මෙන්න මේ වැක්සින් එක කරගත්තොත් යන්න දෙන්නේ නැහැ රටවල් වලට කියලා. මේ මගේ ප්‍රශ්න ටික. මම කැමතියි ඔයාගෙන් ඒ ප්‍රශ්න ටිකෙන්ම ඔයාගෙත් උත්තරේ ගලපගෙන එන්න පුළුවන් කමක් තියෙනවා නම්. ඒක හුඟක් අයට මේ හුඟක් මිනිස්සු දැන් මේ වෙනකොට සංචාරයන් වල නිරත වෙනවා නිසා ලංකාවට වඩා ලෝකය ගවේෂණය කරන්න මිනිස්සු කැමති. ඒ නිසා තමන්ට ලැබෙන හැම නිමාඩුවකම මිනිස්සු පිටරටට යන්න කැමති වෙලා ඉන්නවා. හැකියාවක් ධනය තියෙන ඒ සඳහා යොමු කරන්න පුළුවන් කාලය තියෙන. ඒකට ගොඩක් මම දන්න මේ වැක්සින් එක ගහගන්න යොමු වෙච්ච අයගේ ප්‍රධානම හේතුව උනේ ඒගොල්ලන්ට පිටරටට යන්න මේ වැක්සින් එක අනිවාර්යයි. ඒ කියන්නේ කොවිඩ් පාස්පෝර්ට් එකක් විදිහට ඒක භාවිතය කරනවා කියලා. හැබැයි පස්සේ කාලෙකදී දැන් මිනිස්සු ඒකේ දන්නේ නැහැ මොන රටේ ඒකද මොකක්ද ගහ ගන්න ඕනේ. එහෙම නිවේදනයක් තිබුණෙත් නැහැ. ඉතින් ඒකට මේ රටට ඇවිල්ලි ඉවර වෙලා කිව්වොත් එහෙම සිනෝෆාම් ගහන්න කියලිවල එතකොට සිනෝෆාම් තමයි අවේලබල් මේක ගහන්න කිව්වම ඒගොල්ලෝ ඒක ගහනවා. දැන් ඉන්නේ ඇස්ට්‍රාසෙනිකා ගහන්න කිව්වම ඇස්ට්‍රාසෙනිකා එක ගහ ගන්නවා. නමුත් ඊට පස්සේ මේ මාස කිහිපයකට කලින් යුරෝපයෙන් නිවේදනයක් නිකුත් කළා අපේ රටවල් වලට ඇතුල් වෙන්න පුළුවන් ෆයිසර් එක ගහපු අයට එහෙම නැත්නම් මොඩර්නා ගහපු අයට විතරයි කියලා.
කියලා. චීනය හදන සයිනෝෆාර්ම් හරි කොවිෂීල්ඩ් වලට හරි එහෙම නැත්නම් ඉන්දියාවේ හදන ඇස්ට්‍රාසෙනිකා වලට අවසර දෙන්නේ නැහැ කියලා. එතකොට මේ ඇස්ට්‍රාසෙනිකා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා. එතකොට ඒක ඇවිල්ලා එංගලන්තයත් එක්ක සම්බන්ධ වෙච්ච එකක්. එතකොට ඒගොල්ලෝ හදන්නේ එකම මාත්‍රාවෙන් එකම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික දාලා හදන එක. එංගලන්තේ හැදුවාම මේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එක ඒගොල්ලෝ පිළිගන්නවා. හැබැයි ඉන්දියාවේ මාත්‍රාවට ඒ අන්තර්ගතයේම තියෙන ඒ ඉන්දියාවේ හදන ඇස්ට්‍රාසෙනිකා එකට යුරෝපයේ අවසර නැහැ. ඉතින් එතකොට අපිට මං හිතන්නේ ප්‍රාමාණික බුද්ධියක් තියෙන මිනිසුන්ට මේක හිතන්න පුළුවන් මේක මොකක්ද කියලා. දැන් අඩුගානේ ලෝක සෞඛ්‍ය සංවිධානය මීට කලින් පෝලියෝ වාගේ රෝගවලට, වසූරිය වාගේ රෝගවලට, මැලේරියාව වාගේ රෝගවලට ලෝක සෞඛ්‍ය සංවිධානයේ තිබුණා නිශ්චිත ලස්සන මේ ප්‍රමිතියක්. ඒතර ඒ ප්‍රමිතියට වැඩ කරලා ඉවරලා තමයි ඒ රෝග මේ ලෝකෙන් ටිකක් තුරන්න උනේ. විශේෂයෙන්ම මේ වගේ පැන්ඩමික් එකක් එන වෙලාවකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිත වැදගත්. හැබැයි මට ඔයා පුරවැසියෙක් විතර කියන කාරණාව ඇතුළේ මට ලෝක සෞඛ්‍ය සංවිධානය ගැන සැකයක් එනවා. මොකද ඇයි ලෝක සෞඛ්‍ය සංවිධානයට බැරි මේකේ ප්‍රමිතිය කියන්නේ? බොහොමම සර්ගේ සාධාරණයි ඒ සැකය. මොකද මමත් ඔය සැකය තුල ඉන්නවා. මොකද මායිසර් මේක ගැන මුලින් සාකච්ඡා වුණේ නැහැ. මේ මොහොතේ තමයි සර්ගේ සැකය මතුනේ. මටත් WHO එකේ ක්‍රියාකාරීත්වය පිළිබඳ මුලින් ඉඳලා සැකයක් තිබුණා. මොකද හේතුව කියනවා නම් සර් මේක 2019 චීනෙන් එළියට එනකොට චීනය හැංගුවා. චීනය මුලදී ඒක ලෝකෙට දුන්නේ නැහැ ඒ තොරතුර. එතකොට ඒගොල්ලෝ මොනවද කරේ? ඒගොල්ලෝ ඒක වූහාන් වලට සීමා වෙන්න තිබිච්ච එක ඒගොල්ලෝ ඒක එළියට නොදුන්නු නිසා චීනය පුරා පැතිරුණා. එතකොට ඒගොල්ලෝ මොකද කරේ? චීනයේ දෙසැම්බර් වල තමයි ඒගොල්ලන්ගේ අලුත් අවුරුද්ද තියෙන්නේ. ඒ අලුත් අවුරුද්දට මිනිස්සු සියල්ලෝම චීනයෙන් එළියට යනවා. ඒ කියන්නේ යුරෝපයට, ඇමරිකාවට, ඕස්ට්‍රේලියාවට වගේ රටවල් වලට වුන් යනවා. ඒ වගේම තමයි වෙනත් රටවල් වල අය චීනය බලන්න එන්නේ අවුරුදු සමය තමයි උත්සවාකාරයෙන් පවතින කාල සීමාව. ඒතකොට ඒගොල්ලෝ චීනයට එන්න පටන් ගත්තේ ඒ දෙසැම්බර් වල. එතකොට අර ස්ප්‍රෙඩ් වෙන්න පුළුවන් හොඳම කාලේ ඒගොල්ලෝ කටවහගෙන හිටියා. කටවහගෙන ඉඳලා ඉවර වෙලා ඊට පස්සේ ඕක මාර්තු වගේ ලඟ වෙනකොට තමයි මගේ මතකේ නිවැරදි නම් පෙබරවාරි මාර්තු වලදී තමයි මුලදී WHO එක කිව්වේ මේක පැන්ඩමික් එකක් නෙමෙයි, මේක වසංගතයක් නෙමෙයි, මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන් කියලා. නමුත් මේක ලෝකෙටම ගියාට පස්සේ ඒගොල්ලෝ ඒක යන්න ඉඩ දීලා නිහඬව ඉඳලා මුළු ලෝකෙටම ගියාට පස්සේ කිව්වා මේක වසංගතයක් කියලා. මේක වූහාන් වලින් කන්ට්‍රෝල් කරන්න පුළුවන් කමක් තිබ්බා. ඒ වගේම තමයි චීනය යුරෝපයට, ඇමරිකාවට ගිහිලා ඒගොල්ලෝ පටන් ගත්ත Facebook, Instagram ඒ හැම දෙයක් කරාම හග චයිනීස් කියලා කැම්පේන් එකක්. ඒ කියන්නේ චීන පුද්ගලයෙක් යුරෝපීයව වැළඳගෙන ඡායාරූපයක් දාලා ඒ ඡායාරූපය Facebook එකට හරි Instagram එකට හරි පෝස්ට් කරන, ෂෙයා කරන කැම්පේන් එකක් ගියා. එතකොට ඒකේ මොකද උනේ? ඒ වැළඳ ගැනීම හරහා ඒ වෛරස් එක ඉතාමත්ම වේගයෙන් යුරෝපයට, ඇමරිකාවට ඒගොල්ලන්ට පැතිරෙන්න පටන් ගත්තා. ඔය අදහස කියද්දී මට ෆිල්ම් එකේ නම් මතක නැහැ. කොවිඩ් ආපකාරයන් බැලුව ඊට අවුරුදු 1කමාරක් විතර කලින් වෛරස් ගැන කර ෆිල්ම් එකක් මම කැමති ඒකේ රූපරාම සමහරව යමුනන්න. මොකද ඒකෙදි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රියාපටිපාටිය ලෝකේ ඇතුලේ ඉන්න විශාල අපි ඒකට කියමු බලන්න නම් ඒ කියන්නේ විශාල ව්‍යාපාරිකයන්ට පාතාල විදිහට මේ පාලනය කරන්න පුළුවන් සමහර අදහස් කියලාවරලා මම මේ ෆිල්ම් එකේ දැකලා තියෙනවා, මම කියවලා තියෙනවා. ඒ කියන්නේ පාලනය කරන්න පුළුවන් ආර්ථිකයට වගේ එකක්. මම උදාහරණයක් කොත් බිල් ගේට්ස් වගේ කෙනෙකුට පුළුවන් පාලනය කරන්න වගේ එකක්. මම නිකන් එක්සැම්පල් එකක් කිව්වොත්. මම කැමති මේ වැඩසටහනට ඒකේ රූපරාම ටිකක් අමුණන්න. ඔයාලට පුළුවන් කන්ටිනියු කරන්න. ඔව් සර්. එතකොට දැන් ඒ කියන්නේ මේක WHO එක සම්පූර්ණයෙන් මේකට වග කියන්න ඕනේ. මොකද ඒගොල්ලන්ට පුළුවන් ලෝකයේ සෞඛ්‍ය පාලනය කරන්න. ඒකට ඒගොල්ලෝ චීනය දැනුවත් කරා නම් මෙහෙම දෙයක් වෙනවා කියලා මේක වුහාන් වලට සීමා කරන්න තිබ්බා පළවෙනි අධ්‍යයනයේදීම. එහෙම නැත්නම් මේක චීනයට සීමා කරන්න තිබ්බා. නමුත් ඒ හැම අවස්ථාවකදීම නිහඬ වෙලා ලෝකයට පැතුරුණායින් පස්සේ ඒගොල්ලෝ ඒක පැන්ඩමික් එකක් කියලා කිව්වා. ඒ වගේම තමයි මුලින්ම මේගොල්ලන් කිව්වේ WHO එක කිව්වේ මේ වෛරස් එකට 90% මිනිස්සුන්ට නැචරල් ඉමුනිටි ස්වභාවිකවම ප්‍රතිශක්තිකරණය තියෙනවා. ඒ නිසා මේකට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ කියලා. පස්සේ ඒගොල්ලෝගේ ස්ටෑන්ඩඩ් එක වෙනස් කරා. ඒගොල්ලෝ ඊට පස්සේ දැන් කිව්වා නෑ මේක නිදන්ගත රෝග තියෙන අයට විතරක් නෙමෙයි අවුරුදු 60න් එහා පැත්තේ අයටත් මේක යම්කිසි මාරාන්තික තත්ත්වයකට යන්න පුළුවන්. ඒ නිසා මේකට යම් ඖෂධයක් එහෙම නැත්නම් එන්නතක් හොයාගන්න ඕනේ. ඒ සඳහා 60න් ඉහළ අයට යම් එන්නතක් ලබා දිය යුතුයි කියලා. පස්සේ ඒගොල්ලන්ගේ ඒක ආයෙ වෙනස් වෙලා දැන් 30ට වැඩි අයට කිව්වා. ඊට පස්සේ දැන් ඇමරිකාව වගේ රටවල් වල අවුරුදු 12ට වඩා වැඩි ඒ හැමෝටම මේ එන්නත දෙනවා. එතකොට දැන් සර් තියෙන ප්‍රශ්න තමයි අපි දන්නවා ලෝකෙ පුරාම යම් ඖෂධයක් නැත්නම් එන්නතක් වෙළඳපොළට නිකුත් කරන්න මිනිස්සුන්ට භාවිතයට සඳහා අනුමත කරලා දෙන්න සාමාන්‍යයෙන් හැම ඖෂධයක්ම සඳහාම අවුරුදු 5ක අවම කාල සීමාවක් ගත කරනවා. නමුත් මේ
කොවිඩ් එන්නත මේ කියන මේ එන්නත් සොයා ගැනීම සඳහා මාස 6ක් 7ක් වගේ ඉතාමත් කෙටි කාල සීමාවක් තුළදී තමයි මේගොල්ලෝ මේක දෙන්නේ. එතකොට අද මේ වෙනකොටත් අද මේ මිනිස්සු පොර කකා ගිහිල්ලා මේ වැක්සින් එක ගහගන්න මේ මොහොත වෙනකොට අපි ඉන්නේ මේ එන්නත පරීක්ෂා කරන තුන්වෙනි අදියරේ. අපි ඒ කියන්නේ third stage එකේ. තාම trial stage එකේ තියෙන්නේ. මේක මං හිතන්නේ මේක එක් අවස්ථාවකදී අපේ හිටපු වෛද්‍ය සංගමේ සභාපති අනුරුද්ධ පාදනීය වෛද්‍යවරයා කිව්වා මේ මාධ්‍ය සාකච්ඡාවකදී මොකද්ද තියෙන බෙහෙත කියලා ඇහුවම මම දන්න විදිහට තුන්වෙනි අදියරේ පරීක්ෂණ මට්ටමේ තියෙන එන්නතක් අත්හදා බලමින් තියෙනවා කියලා. ඒක තමයි නිවැරදිම අදහස. මේ අපි වෙලා තියෙන ලැබ් රැට්ස්ලා වෙලා ඉන්නේ. ඒ කියන්නේ අපි අර මේ පරීක්ෂණාගාරවල ඉන්න මීයෝන්ගෙන් තමයි පරීක්ෂණ කරන්නේ. ඒකට මීයෝ දෙන්නේ කතා වෙන ගමන් අහනවා මචං ඔබ ගහගත්තද ඒ එන්නත කියලා. ඒකට අනිත් මීයා ඉඳන් කියනවා නෑ මචං තාම යන්නේ මීයෝන්ගේ මේ මිනිස්සුන්ගේ ට්‍රයල් එක third stage එක ඒක ඉවරුනහම අපිට ගහයි අපි එතකන් ඉවසීමෙන් බලන් ඉමු කියලා. එතකොට දැන් මීයොන්ට කරන ගෙම්බොන්ට කරන චිම්පන්සින්ට කරන පරීක්ෂණය පැත්තකින් තියලා මිනිස්සුන්ව අත්හදා බලනවා ඒගොල්ලන්ගේ පරීක්ෂණ සඳහා. ඔය ඒගොල්ලෝ කියලා ඔයා කියනවා කවුරු හරි කට්ටියක් ගැන මේ වෙලාවේ. ඒගොල්ලෝ කියන්නේ කාටද ඔයා? ඒගොල්ලන් කියලා කියන්නේ ඖෂධ මාෆියාවට. ලෝකයේ ඇතුලේ තියෙන. ඔව් ඖෂධ මාෆියාව. මට සේනක බිබිලෙත් මතක් වෙනවා මේ වෙලාවේ. සේනක බිබිලගේ මරණයත් මතක් වෙනවා මට. අනිවාර්යයෙන්ම ඔහු ඉතාමත් හොඳ උත්සාහයක් ගත්ත මේ ඖෂධ මාෆියාවෙන් ගලව ගන්න. නමුත් හැම ඒ කතා කරන කෙනෙක්ටම වෙන්නේ ඖෂධ මාෆියාව තුල ඝාතනයට ලක් වෙන්න. මම බොහොම බය නැතුව කියනවා සේනක බිබිලේව ඝාතනය වුණා කියලා. මට තාම වැක්සින් එක ගහගන්න හම්බුනේ නැත්තේ මට අවස්ථාවක් හම්බුනේ නැති හින්දා. හැබැයි වැක්සින් එක මම ගහගන්න කැමැත්තෙන් ඉන්නවා. හැබැයි මට මුණ ගැහිලා තියෙනවා වැක්සින් එක ගහගන්න අකමැති අය. මේ වැක්සින් එකක් අපේ ඇඟ ඇතුළට දාගන්න නැතුව ඉන්න අපිට අයිතියක් තියෙනවද මිනිසෙක් විදිහට? අනිවාර්යයෙන්ම මේ රටේ තියෙන මූලික නීතිය ඇවිල්ලා ව්‍යවස්ථා නීතිය. ඒ කියන්නේ constitutional law එක. ඒතකොට ඒ constitutional law එක ඇතුලේ තියෙනවා තුන්වෙනි පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය. ඒක මගින් අපිට අපේ අයිතිවාසිකම් ලබා දීලා තියෙනවා. ඒ වගේම ලෝකයේ පුරාම Universal Declaration of Human Rights UDHR කියලා කෙටියෙන් හඳුන්වන මිනිසුන්ට තියෙන මූලික අයිතිවාසිකම්. එතකොට ඒක ඇතුලේ තමන්ට කැමති ආගමක් අදහන්න, තමන්ට කැමති භාෂාවකින් කතා කරන්න, තමන්ට ගමන් බිමන් යන්න, ඒ විදිහට එකී මෙකී නොකී අයිතිවාසිකම් ලබා දීලා තියෙනවා. එතකොට my body my choice. මගේ ශරීරය කියන්නේ මගේ කැමැත්ත. එතකොට මගේ ශරීරයට මගේ අකමැත්තෙන් යුතුව යම්කිසි රටකට නීතියක් ගෙනල්ලා මැන්ඩේටරි කරන්න, කම්පල්සරි කරන්න. එතකොට මේ මිනිස්සුන්ව වහල්ලු කරන්න පුළුවන් කමක් නැහැ. නිරෝධායන නීතිය කියන එක දඩමීමා කරගෙන. එතකොට ඒ කියන්නේ මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් අපි යටපත් කරගන්න ඕනේ මේ රජයන්ට ඕන විදියට අපි අර රූපෙඩ වෙන්න ඒ වගේ තත්ත්වයක්. දැන් අර මීට අපි දන්නවා වහල් යුගය කියලා එකක් තිබ්බනේ. ඒ වහල් යුගයේදී වහල් හිමියා තමයි තීරණය කරන්නේ වහලා කෑම කන්නේ කොයි වෙලාවටද? එයාට පැය කීයක් වැඩ කරන්න ඕනද? එයා නැගිටින්න ඕනේ කීයටද? කන්නේ මොනවද? ඔය වගේ හැම දෙයක්ම තීරණය කරේ වහල් හිමියා. ඒකට දැන් අපි ආපහු මේ යමින් ඉන්නේ වහල් යුගයටද කියන එක පිළිබඳ මට ප්‍රශ්නයක් තියෙනවා. ඒකට අපිට අපේ ශරීරය ගැන අයිතියක් නැහැ. දැන් මම උදාහරණයක් මම සර්ට් කියන්නම්. සමාවෙන්න ඔයා වැක්සින් එක ගහලාද? මම ගහන්නේ නෑ සර්. මගේ ඔළුවට වෙඩි තිබ්බොත් මම දන්නවා මම මැරෙන්නේ ඔළුවට වෙඩි වැදිලා කියලා. හැබැයි මේ වැක්සින් එක ගහගත්තොත් මම දන්නේ මම මොකෙන්ද මැරෙන්නේ කියලා. මට මුණ ගැහිලා තියෙනවා. මට මතක් වෙච්ච ඉඳ උදාහරණයක් කියන්නම්. මගේ ඕගොල්ලන්ගේ කාලෙම හිටපු ශිෂ්‍යයෙක්, එයාට ජෝතිපාල කියලා කියන්නේ. එයා දැන් එංගලන්තේ ජීවත් වෙන්නේ. එයා එක දවසක මට ගෙල්ල පෙන්නුවා එයාගේ සාක්කුවේ තියෙන ඩෙන්ටිටි එකක්. ඒ තමයි මගදී එයා මොකක් හරි ක්‍රිස්තියානි කතෝලික මන් දන්නේ නැහැ මොකක් හරි නිකායක වැඩ කරපු කෙනෙක්. එයා ඩෙන්ටිෆයි කරලා මට කිව්වා එයා ඇක්සිඩන්ට් වුණොත් එහෙම කිසිම රෝහලක වෛද්‍යවරයෙකුට එයාට බ්ලඩ් දෙන්න බෑ කාගේවත් බ්ලඩ්. ඒවා යක්ෂයාගේ ලේ කියලා ඒගොල්ලෝ සලකන්නේ. මං කිව්වා පොලිසියට එහෙම පුළුවන්ද කියලා. වල නෑ මේ තියෙන්නේ කියලා ලයිසන් එකක් වගේ එකක් පෙන්නුවා. එයා මේක මගේ පර්ස් එකේ තියෙනවා මට බ්ලඩ් දෙන්න බෑ කාටවත් කියලා. එතනක් තියෙන්නේ මූලික අයිතිවාසිකම් නීතියද? මූලික අයිතිවාසිකම් නීතිය සර්. ඒ කියන්නේ ආගම් කියන ඒවා වල අපිට චැලෙන්ජ් කරන්න බෑ සර්. එක එක්කෙනාගේ ඇදහිලි. ඒතකොට මේ ලෝකේ මේ සුපිරි ආගමක් කියලා එකක් නැහැ. මේ ඒ හැම ආගමකින්ම කරන්නේ මිනිස්සු අන්දන එක දිව්‍ය ලෝකේ අමවල අපායක් මවල ඉවර වෙලා මිනිස්සුන්ව මේ කරන්න හදන්නේ මේ මිනිස්සුන්ව විනයවත් කරන්න මිනිස්සුන්ට මවල දෙනවා. ඒකත් ලොකු ඇන්දිල්ල මේ ලෝකේ. ඒ කියන්නේ මම බෞද්ධ ආගමත් එක්ක මම අවුරුදු 15ක් නිවන කියන්නේ මොකද්ද කියලා හෙව්වා. අන්තිමට නිවන කියන්නේ බොරුවක් කියන එක විතරයි මම හොයාගත්තේ.
ඉතින් ඒ වගේම මේ ලෝකේ පුරාම වෙන්නේ මිනිස්සුන් අන්දන එක, මාධ්‍ය මගින් කරන්නේ අන්දන එක, ඊට පස්සේ ආගම් මගින් කරන්නේ අන්දන එක, ඊට පස්සේ විද්‍යාව කියලා ඉවරලා එක එක ඇඳිලි දෙනවා. එක කාලයකට කියනවා මේ ප්‍රෝටෝනය තමයි තියෙන්නේ, ඊට පස්සේ කියනවා නෑ නියුට්‍රෝනය තියෙනවා කියනවා, ඉලෙක්ට්‍රෝනය තියෙනවා කියනවා, ඊට පස්සේ ඊට වඩා කුඩා අණු තියෙනවා කියනවා. ඒකට එක එක කාලවල වලට එක එක දේවල් මිනිස්සුන්ට ඔළුවට දාලා ඒවා කල්පනා කර කර ඉන්න දෙනවා. ඒකට මිනිස්සුන්ට වෙන්නේ මිනිස්සුන්ගේ ප්‍රධාන ප්‍රශ්න ටික අමතක වෙනවා. මට මතක් වෙනවා මේ මම මේ YouTube එකේ දැක්කේ එකක් මේ තොරතුරු ටික සහ මේ අන්තර්ජාලය හරහා දැක්ක ටිකක් බිල් ගේට්ස් සහ යාගේ බිරිඳ පදනමක් හදාගෙන ඒකට විශාල මුදල් වියදම් කරමින් මේ වෙලාවේ එයාගේ ප්‍රකාශ සහ යාගේ ට්විටර් පණිවිඩ විශාල වළංගු භාවයක් දක්වන ලෝකයේ ඇතුලේ. කියන්නේ බිල් ගේට්ස් කිව්වා 2025 වෙද්දි මේක සම්පූර්ණයෙන් එයාට නවත්තන්න පුළුවන් කියලා. එයාගේ ධනයෙන් එයා බිලියන මෙච්චර ගාණක් ඒකට දැම්මා. මෙන්න මේ වගේ ප්‍රකාශ මන් දකිනවා. ඔයාව යාර ඒගොල්ලෝ කියන කතන්දරේ සහ මේ බිල් ගේට්ස්ගේ ප්‍රකාශ අතර සම්බන්ධයක් තියෙනවා කියලා ඔයා විශ්වාස කරනවද? වට හිතෙනවද? මොකක්? ඔව් ඉතින් ෆන්ඩ් කරන්නේ ඒගොල්ලෝ නම් දැන් සර් බිල් ගේට්ස් කියන්නේ ව්‍යාපාරිකයෙක්නේ. ව්‍යාපාරිකයන්ට අවශ්‍ය වෙන්නේ මොකක්ද කියන එක සර් දන්නවනේ. ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ උපරිම ලාභය. එතකොට ඒගොල්ලෝ තමන්ගේ සල්ලි එහෙම නැත්නම් ඒගොල්ලන්ට කෙලිම චැරිටි කියලා දෙන්න පුළුවන් නේ සර්. මේක මේ පිනට දෙනවා කියලා ඉවරලා. එතකොට ඒ චැරිටි වුණත් ඒගොල්ලන්ගේ චැරිටි අතරත් ඒගොල්ලන්ගේ හිඩන් ඇජෙන්ඩාස් තියෙනවා. චැරිටි කියලා ආවට එළියට. එතකොට ඒ විදිහට මේ IT ජයන්ට් කෙනෙක් මොකටද මේ එකපාරටම මේ ෆාමසිටිකල් පැත්තකට යොමු වෙන්නේ කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ ඒ ඇවිල්ලා මේ ඒ වගේම එකක් තමයි. එතකොට මේක තුල සිද්ධ වෙන්නේ මිනිස්සුන්ව කන්ට්‍රෝල් කරන්න පුළුවන් බලයක් ගන්නවා. මිනිස්සුන්ව ලෙඩක් දීලා ඒ ලෙඩේ තුල මිනිස්සුන්ගේ යාමීම් කෑම්බීම් මිනිස්සුන්ට ගහන්න ඕනේ එන්නත මොකද්ද ඒ ඔක්කොම මේ වෛරස් එකක් කරා මිනිස්සුන්ව රෝගකට බවට පත් කරලා තියෙනවා. මම අහන්නේ අපි මේ මම කියන්නේ මිනිස්සු කියන්නේ මානසික උසස්නේ. මට හැබැයි මේ හැම වෙන දේවල් එක මට හිතෙනවා සත්තු අපිට වඩා උසස් කියලා. ඒ කියන්නේ සත්තුන්ට මීට වඩා නිදහස තියෙනවා. සත්තුන්ට වැක්සින් වලට බලකිරීමක් නැහැනේ. මේ කොරෝනා කියන එක සත්තුන්ටත් හැදෙනවා. ඒ කියන්නේ බැට් දැන් මේක කිව්වේ මුලින්ම කිව්වේ වෙට් මාකට් එකෙන් සත්තුන්ගෙන් ආවා කියලානේ. ඒ වුණාට නමුත් සත්තුන්ට කවුරුත් ගිහිල්ලිවල වෛරස් එක බලහත්කාරයෙන් පොලිමේ ඉඳලිවල මේක ගහන්න ඕනේ. ගැහුවේ නැත්නම් රාජ්‍ය ආයතන වලට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. ඉස්පිරිතාලයකට ගිහිල්ලා බෙහෙත් ගන්න බෑ. පොදු ප්‍රවාහන සේවාවක් පාවිච්චි කරන්න බෑ කියලිවල මිනිස්සුන්ව බය කරනවා. සර් මම බය නැතුව කියනවා මිනිස්සුගේ ප්‍රතිශක්තිකරණය වැටෙන්න ප්‍රධානම හේතුවක් තමයි ඒ පුද්ගලයන්ගේ තියෙන ආතතිය. එහෙම ඒත් එක්කම ඔවුන්ව බය කරන බය කිරිල්ල. එතකොට මේ මාධ්‍ය මගින් මේ සෞඛ්‍ය ශාස්ත්‍රය මගින් මේ කරන්නේ මේ බය කිරිල්ල මිනිස්සුගේ ප්‍රතිශක්තිකරණය නැති කරන එක නෙමෙයිද? ඒ බය සම්බන්ධව දැන් අද උදේ ඉඳන් මම මගේ පැත්තෙන් කිව්වොත් ඔයත් මගේ පන්ති හිටපු ශිෂ්‍යෙක් නිසා දන්නවා ඇති මං උගන්වන්න ටිකක් මහන්සි වෙනවා සහ කැප වෙනවා කියලා. එතකොට මම ඔන්ලයින් එකේ උගන්වන්න පටන් ගත්තෙත් ඇත්තටම කියනවා නම් ඔයාට මම දැන් කියන්නම්. ඒ කියන්නේ මේ වෙද්දි ලංකාවේ සමහර ගුරුවරු ස්ත්‍රිය සම්බන්ධයෙන් කරන ප්‍රකාශ පිළිබඳව මට තියෙන ලැජ්ජාව. මට හිතනවා සමහර ගුරුවරු උදාහරණයක් වොත් එimhe සමහර බයොලොජි ගුරුවරු මට හිතනවා සිරිගම මේ කාගම සිරිනන්ද හාමුදුරුවන්ගේ දරුවෝද කියලා. මම දරුවෝ කියන්නේ මේ සුජාත කියන අර්ථයෙන් නෙමෙයි. ඒකේ බීජද කියලා. මේක ඔක්කොම ප්‍රොෆෝම් කරනවා එක එක දේවල් වලට මේ වෙද්දි. ඔයා කිව්ව කාරණාවට මම තව එකක් කියන්නම් අපි ඇන්දෙනවා කියන එකට උදාහරණයක්. ඒ තමයි මේ අපි දැක්ක ගිය සති දෙක තුලම මේ කළු පාට අශ්වයෙක් එක්ක ලංකාවේ කොඩිය ගහගෙන අශ්ව තරඟයකට ලෝක ඉතිහාසයේ පළවෙනි වතාවට ශ්‍රී ලංකාවෙන් සම්බන්ධ වෙනවා කියලා. ඉතින් අපි කවි ගීත ලියාගෙන ඒ කාන්තා පිළිබඳ ලංකාවෙන් ගිහිල්ලා අපිට ආගේ නෑ පේනව නේද කියලා කිව්වහම මම මේකේ තොරතුරු හොයාගෙන යද්දි මට කියවන්න හම්බ වෙනවා ලන්ඩනයේ ඉන්න මාකස් ප්‍රියන්තගේ ලිපියක්. එයා එකේ ලියනවා ඒ අශ්වරේස් තරඟයට ශ්‍රී ලංකාව වෙනුවෙන් නියෝජනය කරපේ කාන්තාව සයාගේ ස්වාම පුරුෂයා දෙන්න කරන්නේ මහ බ්‍රිතාන්‍ය ජර්මනියේ ඒ වාගේ මිල කරන අශ්වයන් නිර්මාණය කරලා ඔවුන් අලෙවි කිරීමේ මේ ලෝක ප්‍රකට යුරෝ ට්‍රිලියන් ගණන් වල බිස්නස් එකක් කරන්නේ. ඒ නිසා යාට ඔලිම්පික් දිනුවත් පෙරදුනත් එයා කරේ මේ ප්‍රොෆෝම් එක. මොකද එයාට ජර්මනියෙන් ඉදිරියට වෙන්න බෑ. ඒතකොට එයාට ජර්මනියේ එයා මේ අශ්ව තරඟයට ගියොත් එimhe 1000කින් එක්කෙනෙක් විතර එයා ඒ පූල් එකේ. හැබැයි ලංකාවේ කොඩිය ගහපු ගමන් අශ්වයාගේ නල්ලේ එයාට ඒ බ්‍රෑන්ඩ් එක මාකට් වෙලා අපි ඔක්කොම කරලා දෙයිලි ඉවරයි. ඒ නිසා මේ වෙද්දී ඊටාම සාර්ථකව මම එයාට සුබ පතනවා. එහෙම ව්‍යාපාරික ලෝකයේ ඉස්සරහට එන්න ලංකාවේ මිනිස්සුන්ගේ විඥානය පාවිච්චි කරපෙක් ගැන. ඊටා ප්‍රකට වෙලා මේ වෙද්දී ඊටාම සාර්ථකව Tamanගේ ගොවිපළවල් වල හිටපු අශ්ව ටික විකුණමින් පවතිනවා. ඉතින් එහෙම තමයි ලෝකෙ මිනිස්සු හිතමින් ඉන්නේ. එතකොට මම ආයෙත් පුරවැසියෙක් දරුවාගෙන් අහන්නේ දැන් අපි දෙන්න කතා කරපෙක ඇතුලේ තියෙන්නේ වැක්සින් එක ගහගන්න එපා වාගේ අදහසක්. රජයේ බල කරමින් ඉන්නවා මේ වෙද්දි වැක්සින් එක ගහ ගන්න වාගේ අදහසක්. මේක මේ සාකච්ඡාව
නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීමක් නොවේ කියලා ඔයා හිතන්නේ කොහොමද නීතිය පැත්තෙන්? නෑ මෙහෙමයි සර්. මම මෙතනදී කොහෙත්වත් කියන්නේ නෑ ගහගන්න එපා කියලා. මම කියන්නේ කැමතියට ගහගන්න පුළුවන්. ඒකත් නිදහස. ඒකත් මූලික අයිතියක්. දැන් වැක්සින් එකක් ගෙනල්ලා නොමිලේ දෙනකොට කැමති අය ඉන්නවා නම් මේකෙන් මට සුව වෙනවා කියලා. මොකද මේ බටහිර වෛද්‍ය විද්‍යාව විතරක් නෙමෙයි තියෙන ගොඩාක් වෛද්‍ය විද්‍යා ක්‍රමවල තියෙනවා ප්ලෙසිබෝ ඉෆෙක්ට් එක කියලා. ඒ කියන්නේ අපිට ඇල් වතුර ටිකක් දීලා කිව්වොත් මේක බිව්වහම දොස්තරවරයා කිව්වොත් එහෙම මේකෙන් ඔයාගේ ලෙඩේ හොඳ වෙනවා කියලා. ඒ ලෙඩේ හොඳ වෙනවා. ඒක මේ අපේ රටේ මේ පර්යේෂණ කෙරෙන්නේ නැති වුණාට ඔක්ස්ෆර්ඩ් වගේ මේ විශ්වවිද්‍යාලවල ඒවා පර්යේෂණ කරනවා. ඒ කියන්නේ එකම ලෙඩේ තියෙන මිනිස්සුන්ව දෙපැත්තකට බෙදලා ඉවර වෙලා ඒගොල්ලන් මම පොඩි උදාහරණයක් මේ වෙලාවේ කාලේ අරගෙන කියන්නම්. පර්යේෂණයක් සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ ශරීරයේ අධික දරන්න බැරි වේදනාවල් තියෙන පුද්ගලයෝ විවිධ රෝගී තත්ත්වයන් හින්දා ඒ අයව කොටස් දෙකකට බෙදෙනවා A group B group කියලා. එතකොට ඒ එක කටියකට දෙන්න පුළුවන් උපරිම වේදනානාශක ඖෂධය දෙනවා. හැබැයි ඒගොල්ලන්ට කියන්නේ මේ ඔයාට දැන් මේ වෙලාවේ වේදනානාශක ඖෂධ දීලා වැඩක් නැහැ. ඒ හින්දා අපි ඔයාට මේක දෙන්නේ පොඩි සේලයින් එකක් තමයි දෙන්නේ. මේ සේලයින් එකෙන් ඔයාගේ ඇඟට ශක්තියක් එනවා. ඒ ශක්තිය හරහා ඔයා මේක පොඩ්ඩක් දරා ගන්න කියලා. හැබැයි දෙන්නේ ඒගොල්ලන්ට දෙන්න පුළුවන් උපරිම මේ වේදනානාශක ඖෂධය. ඒ වගේම අනෙක් කොටසකට කියනවා ඕගොල්ලන්ට අපි දෙනවා ඕගලන්ට දෙන්නේ ඕගලන්ගේ අමාරුව තේරෙනවා ඕගලන්ට දෙනවා හොඳම තියෙන ලෝකේ තියෙන හොඳම වේදනානාශකය කියලා. හැබැයි ඒගොල්ලන්ට දෙන්නේ නැහැ ඇත්තටම ඒක. හැබැයි එතකොට වෙන්නේ මොකද්ද? ඖෂධය දුන්නා කියපු අය කෙඳිරිල්ලක්වත් නැතුව ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ ගත්තේ සේලයින්. එතකොට දීපු අයට ඇත්තටම ඖෂධය දීපු අයට කියනවා දුන්නේ සේලයින් කියලා. එතකොට ඒගොල්ලෝ කෙඳිරි ගගා කෑ ගහනවා. ඒ කියන්නේ කෙඳිරිල්ලක්වත් එන්න බැරි මිනිස්සු කෙඳිරි ගහනවා. එතකොට හූතිය තිය කෑ ගහන්න ඕන මිනිස්සු සද්ද නැතුව ඉන්නවා. මොකද්ද මේ වෙන්නේ? ප්ලෙසිබෝ ඉෆෙක්ට් එක. ඒ කියන්නේ මට ඔය ප්ලෙසිබෝ ඉෆෙක්ට් එක ගැන මගේ අත්දැකීමකුත් කිව්වට කමක් නැද්ද මම දන්න ඈත දුෂ්කර පළාතක සේවය කරන වෛද්‍යවරයෙක් වෙන මගේ මිත්‍රයෙක් එයා මට මෙන්න මෙහෙම අදහසක් කියලා තියෙනවා. මේගොල්ලෝ ආවහම සමහරලාවට සේලයින් එකක් දුන්නොත් එහෙම ආයෙ නෑ නිකන් සක්‍රයත් එක්ක දිව්‍ය ලෝකේ ගියා වාගේ ෆීලින් එකකලු ගෙදර යන්නේ ලේඩා සේලයින් එකක් දුන්නොත්. ඊට පස්සේ අහනවලු සමහර වයසක ලෙඩුවාම අහනවලු මහත්තයෝ ඉන්ජෙක්ෂන් එකක්වත් නැද්ද කියලා. එතකොට එයා කරනවා කියන්නේ කිසිම ප්‍රතික්‍රියාවක් දක්වන්නේ නැති අර ඉන්ජෙක්ෂන් සෝදන්න ගන්නේ වතුර වගේ ඇතුලේ ඒක මේ අගුණ නෑනේ. ඒක දාලා ගහනවලු. එතකොට මේගොල්ලෝ hina මූණකින් විකසිත වෙලාලු ගෙදර යන්නේ ඉන්ජෙක්ෂන්. එයා කියන ඉතින් මං මචං වතුර ටිකක් වා එකක් ගහලා තව රුපියල් 750ක් ගන්න එක්කව කරන්නේ. එතකොට ඒක ඔයයි මම කියන කාරණාව හරි අපිව මානසිකව බය කරනවා කියන එක. දැන් මට තියෙන ප්‍රශ්නේ මං අද බය වෙලා ඉන්නේ. ළමා රෝහලේ මෙච්චර මැරෙනවා. මං දැක්ක වයසක අම්මා කෙනෙක් ගෙදරක මැරිලා පොලිසියෙන් පයින් ගහලා දොරට ඒ අම්මට දීනිච්ච බත් පැකට් එකක් දොරේ එල්ලලා තියෙන එයාගේ මෘතදේහ එළියට ගන්නවා. දැන් මෝචරි වල මිනී දකින්නවා, කළුබොල රෝහලේ පින්තූර දකින්නවා. ඒ නිසා විශාල බයක් මට ඇති වෙලා තියෙනවා. මම තමයි ඉස්සල්ලාම YouTube එකේ මේ බය කියන්නේ ලෙඩක් කියලා ප්‍රෝග්‍රෑම් එකක් පවා කරේ. මං අදක් තියෙන්නේ අවුරුදු 58ක් වෙලා මගේ ජෙනෙටිකලි පවර් එක මම විශ්වාස කරමින්. මගේ ආත්ම ශක්තිය විශ්වාස කරමින් මම මේ ඉන්නේ. මම මේ මොහොතේ වැඩ කරමින් ඉන්නේ ඒකත් එක්ක. හැබැයි මට බයක් තියෙන මගේ විශ්වාසය මේ මට පිටින් එන මේ වගේ නැති වෙලා මාවත් වැටෙයිද කියලා. එතකොට මේ අපේ රටේ පුරවැසියන්ගේ විශ්වාසයේ බිඳ වැටිලා ඊළඟ මොහොතේ යන්න තැනක් නැති වෙලා ඩ්‍රයිව් එකක් නැති වෙලා ආණ්ඩුව මේ වෙලාවේදී කරන හැමදේම රිවර්ස් කරමින් ඉන්නවා. ඒ කියන්නේ මේ වෙලාවේ මම කියන්නේ මිනිසුන්ට වාසවිස නැති ආහාර වේලක් නේ මොන හරි කණ්ඩ දෙයක් කියන තැන ඉන්නේ. හැබැයි කාබනික පොහොර වගේ මගුල් කියන මම කියන්නේ ඔය මේක මේ වෙලාවේ මගේ යෝජනාව ගුරුවරු මේ වෙලාවේ පිකට් කරන්න ඕනේ වෙලාවකුත් නෙවෙයි. ගොන් ආණ්ඩුව මේ වෙලාවේ මේ වගේ පනත් ගේන්න ඕනේ වෙලාවකුත් නෙවෙයි. ප්‍රයොරිටි එක දෙන්න ඕනේ මොකක්ද කියන කාරණාව එකක්. දැන් අපි මේ සාකච්ඡා ඉවර කරන්න අපි විනාඩි 35ක් විතර සාකච්ඡා කරා. ඔය ඇත්තටම මොකක්ද මට ඔය අදහස කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ? මම අදහසෙන් බලාපොරොත්තු වෙන නිසා ඒ කියන්නේ මේ ලෝකේ විවිධ වෛද්‍ය ක්‍රම තියෙනවා. දැන් උදාහරණයක් හැටියට ලංකාව ගත්තාම ලංකාවේ තියෙනවා සිංහල හෙළවෙදකම කියලා එකක් තියෙනවා. ඒ වගේම ඉන්දියාවෙන් ආපු ආයුර්වේදය කියලා එකක් තියෙනවා. ඒ වගේම බටහිර වෛද්‍ය ක්‍රමේ තියෙනවා. හෝමියෝපති තියෙනවා. යුනානි තියෙනවා. සිද්ධි තියෙනවා. විවිධ වෛද්‍ය ක්‍රම තියෙනවා. එතකොට මිනිස්සු ඉන්නවා විවිධ වෛද්‍ය ක්‍රම කෙරෙහි විශ්වාසය තියාගෙන ඉන්න. උදාහරණයක් හැටියට මම කිව්වොත් මගේ පෞද්ගලික අත්දැකීම මම නිර්මාංශිකයි. මම අවුරුදු 20කින් පැනඩෝල් පෙත්තක් බීලා නැහැ. මගේ ශරීරයේ ආපු අපහසුතාවයන් වලදී මම ආයුර්වේද නැත්තම් සිංහල වෙදකමේ පිහිට පැතුවේ. මම අද නිර්මාංශික වෙලා දැන් සමහරු කියනවානේ නිර්මාංශික වුණාම ප්‍රෝටීන් නෑ, යකඩ නෑ, ඒ වගේ ලොකු ප්‍රශ්න ටිකක් අපේ ඔළුවල් වලට දාලා තියෙනවා. නමුත් අපි හරියට
සිහියෙන් කනවා නම් අපිට එළවලු කාලා තින්න පුළුවන් කියන එක මම මගේ පෞද්ගලික අත්දැකීමෙන් දන්නවා. ඒකට මම පැනඩෝල් එකක්වත් දීපු නැති. ඒ කියන්නේ හැම ඔළුව කැක්කුමටම හැම බඩේ අමාරුවකටම පැනඩෝල් බීලා ગેස්ට්‍රයිටිස් වැඩි කරගත්ත මම ඒ ඔක්කොම නැවතුනම මගේ ඔළුව කැක්කුම මගේ ગેස්ට්‍රයිටිස් එක මගේ තියෙන සියලුම රෝග සර්ව රෝග මගේ නැති වෙලා යනවා. ඉතින් එතකොට මම මගේ අත්දැකීම් හරහා කියන්නේ මම මේ කවුරුත් කියපු එකක් කියනවා නෙමෙයි මම මගේ පෞද්ගලික අත්දැකීම බෙදාගන්නේ. එතකොට මට කියන්න තියෙන දේ තමයි සර් කැමැත්තෙන් ඇවිල්ලා ගහ ගන්න අයට ගහ ගන්න දෙන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඒගොල්ලෝගේ ශරීරයේ ඒගොල්ලෝ වගකීම බාර ගන්නවා නම් ඉදිරියට එන සයිඩ් ඉෆෙක්ට්ස් ඇති වේවා හෝ නොවේවා ඒගොල්ලෝ ඒ වගකීම බාර ගන්නවා නම් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මම කියන්නේ මේ එන්නත මේක බලහත්කාරකමක් නොවිය යුතුයි. මම හොඳම උදාහරණයක් කියන්නම් සර් ලෝකේ ප්‍රබලම රට කියලා අපි පිළිගන්න අංක 1 කියන ඇමරිකාව ගත්තොත් ඇමරිකාවට මේ වෙනකොට තියෙනවා වැඩිපුර ඒ කියන්නේ ඒගොල්ලන් ගාව තියෙනවා එක්ස්ට්‍රා වැක්සින් ඩෝසස් මම සංඛ්‍යා ලේඛනත් එක්කම කිව්වොත් එහෙම ඒගොල්ලන්ට තියෙනවා මිලියන 550ක් ඩෝසස් වැඩිපුර ඇමරිකාවට ඉන්න ජනගහනයට වඩා. හැබැයි මේ වෙනකොට වැක්සින් කරගෙන තියෙන්නේ 49.6ක් කියන ප්‍රතිශතයක් විතරයි. එතකොට අනිත් අය එන්නේ නැහැ ගහගන්න. එතකොට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් කියන්නේ මේක අපි මැන්ඩේටරි කරනවා මේක අනිවාර්ය කරනවා. ඕගොල්ලෝ මේක ගහගත්තේ නැත්නම් සිනමා ශාලාවට යන්න දෙන්නේ නැහැ, රජ ආයතනයට යන්න දෙන්නේ නැහැ, පොදු ප්‍රවාහන සේවය මේවා කරනවා කියලා මිනිස්සු බය කරන්නේ නැහැ. මොකද අපි ලෝකේ මොනවා කතා කරත් ප්‍රජාතන්ත්‍රවාදී කියන ඒවා වල අක්මුල් ඒවා වල තාම ඉතුරු වෙලා තියෙනවා. සහ මං හිතන්නේ ජනාධිපතිවරයාට උපදෙස් දෙන්න බුද්ධිමත් උපදේශකවරු ඇති. එතකොට ඒ හින්දා ජෝ බයිඩන් අනුගමනය කරන ස්ට්‍රැටජි එක හරිම වෙනස්. එයා කියන්නේ $100ක් දෙනවා ඇවිල්ලා වැක්සින් එක ගහ ගන්න කියලා. එතකොට $100ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් ගත්තොත් රුපියල් 20000ක් විතර. එතකොට මේ රුපියල් 20000 දෙන්නම් කියලා මිනිස්සුන්ට එන්න කිව්වොත් මිනිස්සු එන්නේ නැහැ. එතකොට දැන් ඒක මැන්ඩේටරි කරන්න පුළුවන්කම තියෙද්දි නීතියක් ගේන්න පුළුවන්කම තියෙද්දි ඒක කරන්නේ නැත්තේ මොකද ඒක මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් බව ඇමරිකාව විශ්වාස කරන නිසා කියලා මම හිතනවා. ඒ වගේම තමයි සර් මේ වෙනකොට යුරෝපයේ YouTube එක බැලුවොත් ඕනම කෙනෙක්ට බලා ගන්න පුළුවන් ප්‍රංශය ඉතාලිය ග්‍රීසිය ඒ වගේ ප්‍රධාන රටවල් කිහිපයකත් ඒත් එක්කම ඔස්ට්‍රේලියාවෙත් මේ වැක්සින් එක අනිවාර්ය කරනවා. මොකද ඒගොල්ලන්ට කියලා තියෙනවා ඩෝසස් දෙකම ගහගත්තේ නැති අයට රෙස්ටොරන්ට්ස් වලට යන්න බෑ. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් පාවිච්චි කරන්න බෑ. සිනමා ශාලාවල් වලට පබ්ලික් පාර්ක්ස් වලට එහෙම යන්න බෑ කියලා. ඉතින් ඒකට දැන් ලක්ෂ ගාණක් මිනිස්සු මුඛ ආවරණ නැතුව මාස්ක් නැතුව ඇවිල්ලා හැමෝම පෙරපාලි යනවා උද්ඝෝෂණ පවත්වනවා. එතකොට මම කියන්නේ මිනිස්සු කියන්නේ සමහර අය කියන අපිට කණ්ඩ ඕනේ නැහැ මුකුත් ඕනේ නැහැ අපිට ප්‍රධානම දේ තමයි අපේ නිදහස අපේ අයිතිය අපිට ඒක දෙන්න. අපිට මේ කණ්ඩ යන්නවත් අතන යන්නවත් මෙතන යන්නවත් මේ රජයට බෑ අපේ ශරීරයට අපි මොකද්ද කරන්න ඕනි කියන එක තීරණය කරන්න. ඒක අපිට තීරණය කරන්න දෙන්න. එතකොට මිනිස්සු සහ අපි දන්නවා වෙන වෛද්‍ය ක්‍රම තුල මේකට ඕන තරම් ප්‍රතිකාර තියෙනවා. දැන් මුස්ලිම් ප්‍රජාව ගත්තොත් එහෙම ඒගොල්ලෝ සමහර අය ඉන්නවා යුනානි වෙදකම විතරයි. ඒගොල්ලන්ගේ ආගමික සිද්ධාන්ත ආයතුලේ කරන යුනානි වෙදකම විතරයි ඒගොල්ලෝ මේ පිළිගන්නේ. ඒකට ඒ වගේ පිළිගැනීමක් තියෙන කෙනෙකුට මේ බටහිර වෛද්‍යද මම කියන්නේ ලෝකේ තියෙන එකම වෛද්‍ය ක්‍රමේ බටහිර වෛද්‍ය විද්‍යාව නම් අපිට අනිවාර්යයෙන්ම choice එකක් නැහැ. නමුත් වෙන වෙන choices තියෙනකොට මිනිසුන්ට ඒ choice එක දෙන්න ආණ්ඩුව ඒක විවෘත කරන්න. මේ වෙලාවේ මම මට චුට්ටක් බාධා කරනවා ඒ තමයි ලංකාවේ උදාහරණයක් වොත් එහෙම ලංකාවේ ඓතිහාසික මූලාශ්‍ර සහයේ ගලා යාම හොයාගෙන ඉද්දී අපිට වෛද්‍ය ක්‍රම සම්බන්ධව සෙල්ලිපිවල පුස්කොළ පොත්වල තියෙන විශාල ප්‍රමාණයක් අපිට ඖෂධයන් පිළිබඳ ආයුර්වේදයේ ලියවිලා තියෙනවා. මම අනිත් පැත්තෙන් කියන්න ඕනි ඒ සම්බන්ධයෙන් ඒ තිබුණු සියලු ග්‍රන්ථ ටික ග්‍රන්ථාරූඪ වෙලා මුද්‍රණය වෙන්නේ වීජමු ලොකු බණ්ඩාර කියන හපතලි ආසනයේ හිටපු ඇමතිවරයා සහ මගේ ප්‍රතිවාදියා ඇමතිවරයා හිටපු කාලේ ආයුර්වේදයේ සම්බන්ධයෙන් බාහිර ඇමති කාලේ. හරිද? ඒ කාලේ තමයි පොත් ටික ඔක්කොම ලේඛනාරූඪ වුණේ. හැබැයි මං මේ වෙලාව අනිත් පැත්තට අහනවා ඒ වෙනුවට ඒ හැදෑරීම් වල කාරණා වෙනුවට බාස්සුන් නැහැ කෙනෙක් විද්‍යාත්මකව නොවන විදිහට පැණිමුට්ටියක් විකුණන්න. අර එහෙන් ණයෙක් එනවා කියලා ඒකේ මිත්‍යා විකුණන්න. අනිත් පැත්තෙන් ගත්තම හට්ටි මුට්ටි අරන් ගිහිල්ලා මේ ගඟට දාන්න. නාත දේව මණ්ඩලයක් මෙන්න මේ වාගේ ආණ්ඩුව ප්‍රොමෝට් කරේ ආයුර්වේදයේ පවා තියෙන විද්‍යාව නෙවෙයි අවිද්‍යාව නේද? ඒක තමයි මගේ චෝදනාව. ආයුර්වේදයේ විද්‍යාව සමාජගත කරන්න මම එකඟයි. ඒගොල්ලෝ හැම වෙලාවෙම සමාජගත කරේ ආයුර්වේදයේ තියෙන අවිද්‍යාව. හරියට ලංකාවේ හාමුදුරුවෝ ගොල්ල බුදුන් වහන්සේ කිව්ව දේ හැර අනිත් ඔක්කොම මගුල් ටික කියනවා වාගේ නිකන්.
ඔයාට ඒක ගැන අදහසක් තියෙනවද කියන්නේ ඔය ආයුර්වේදය සම්බන්ධයෙන් මගේ අදහස? ආයුර්වේදය කියන එක සම්බන්ධයෙන් සර් දැන් ඒ මම නම කියන්න කැමති නෑ යම් පැණියක් ආවනේ ඒකට ලොකු ප්‍රොමෝට් කරලා උඩටම තියලා ඒක බිමට වැටෙව්වා. හැබැයි ඒක ඇතුලේ තිබුණේ මම දන්නේ නෑ මම ඒක භාවිතා කරලා නැහැ. නමුත් අපි දන්නවා ලෝකෙම පිළිගත් ප්‍රධාන ප්‍රතිශක්තිය වඩන ඒ කියන්නේ ඉමුනිටි බූස්ටිං දේවල් තමයි ඒක අන්තර්ගත වෙලා තිබේ. උදාහරණයක් හැටියට ඉමුනිටි බූස්ට් කරන්න ගන්න පුළුවන් දේවල් තමයි එකක් තමයි සුදුලුණු ඊළඟට තියෙන ගම්මිරිස් ඊළඟට අපි දන්න ඉඟුරු ඒ වගේ සාධික්කා ඒ වගේ දේවල් තමයි ඒක සංයුත්තය තිබුණේ මී පැණි. එතකොට ඒවා අදටත් ලෝකයේ පුරාම පිළිගන්න ඉමුනිටි බූස්ට් කරන්න ගන්න දේවල් කියලා. එතකොට අපි මේකේ ඉන්ග්‍රීඩියන්ට්ස් දන්නවා. අපි දන්නවා මේකේ අන්තර්ගතය. එතකොට ඒ අන්තර්ගතයේ දැනුවත්ව ඒත් අපි ඒක අර මම කලින් කියපු ඒගොල්ලෝ කියන මේ මාෆියා එක තමයි මේක නැවතුනේ. හරියට හරි. දැන් මට උදාහරණයක් එනවා දැන් උදාහරණ අපි කොන්ද හෙම්බිරිස්සාව අපිට හැමදාම හැදෙනවා හැම කාලෙම තියෙනවා කියලා. මේකට මම දන්න විදිහට වින්ටර් එක ඉන්න කිට්ටුවේදී යුරෝපයේ රටවල් මේ වැක්සින් එකක් ගහනවා හැම අවුරුද්දෙම. ඔයා දන්නවද ඒ ඔයාගේ විශේෂ කාරණාවක්? ඒකට ෆ්ලූ ෂොට් එක කියලා කියන්නේ සර් ඒක අවුරුද්දක් පතා ඒක ගහ ගන්නවා. අවුරුද්දක් පතා ගහ ගන්නවා. ඒ වගේ අපිට හෙම්බිරිස්සාව උණක් හැදීගෙන ඉඳි අපි පස්පංගු එකක් ගහනවනේ. අඩු ෂුවර්. මට හෙම්බිරිස්සාව හැදීගෙන එනකොට මම කරන්නේ නාන එක. එහෙම නැත්නම් ටැබ්ලි ගෙඩියක් බොන එක. ඒ කියන්නේ මම දැන් මගේ ශරීරය අධ්‍යයනය කරලානේ තියෙන්නේ. එතකොට සර් මට හෙම්බිරිස්සාව හැදෙන්නේ මගේ ශරීරයේ තියෙන හීට් එක වැඩි වුණාම. බොඩි හීට් එකට. එතකොට මම ඒක පාලනය කරන්න මම කරන්නේ මොකද මම සමහරවිට හෙම්බිරිස්සාවේ නා කතා කරගන්න උගුර මේවා වෙලා තියෙද්දි මම ගිහිල්ලා ටැබ්ලි ගන්න ගියාම මේ මිනිස්සු මවිත වෙනවා. අපෝ මේ වෙලේ බොන්න එපා මැරෙයි කියලා. මම කිව්වා කමන්නේ මට දෙන්න මම ඒක මම අත්හදා බලලා තියෙනවා කියලා. එතකොට ටැබ්ලි බිව්වහම නෑවහම මට මගේ හෙම්බිරිස්සාව හොඳ වෙනවා. එතකොට ඕක හෙළ වෛද්‍ය ක්‍රමය ඇතුලේ දන්නවා මේ වාතය කිපිලාද මේක නැත්තම් මේ පිත කිපිලාද මොකක් වෙලාද කියලා නාඩියවල බලලා ඉවරලා වෙද මහත්තයා තීරණය කරනවා. ටෙස්ට් 100ක් අරන් එන්න කියන්නේ නැහැ. මට පැහැදිලි අපි විසිරුණු අදහසක් කතා කරා කියලා. දැන් මම කැමති අපි විනාඩි 45කට කිට්ටුවේ ඉන්න හින්දා මේකේ අවසාන අදහසට එන්නට සහ මේ ප්‍රෝග්‍රෑම් එකට කවුරු හරි අපිට කමෙන්ට් කරොත් වෙන අදහස් කිව්වොත් වෛද්‍යවරු මම කැමති තව එක වතාවක් අපි ඊට පස්සේ මේ ප්‍රෝග්‍රෑම් එකකට මේ වගේ කතා කරමු කියලා මම ආරාධනා කරනවා. ඔයාට අවසාන වශයෙන් දැන් මේ මාව මට කෝල් කරලා මාව හම්බෙන්න ඕනි කියලා කියන්න ඕනි අදහසක් තිබ්බනම් මට හෝ රටට ඒක කියවුනේ නැත්තම් ඔයාට අවස්ථාවක් තියෙනවා මේ ඒක අවසාන වශයෙන් කියන්න. අවසාන වශයෙන් මම කියන්න තියෙන්නේ මේක මම කියන නිසා ඒක පිළිගන්න ඒ කියන්නේ මාව දැන් ඔබට දකින්නෙත් නැහැ ඒ නිසා මට මේ පිළිගැනීමක් එන්නේ නැහැ. නමුත් මම කියපු කාරණා පිළිබඳව හිතන්න. දැන් අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මිනිස්සු විමර්ශනශීලී නැහැ. ඒ කියන්නේ ඇනලයිස් කරන්නේ නැහැ මිනිස්සු. ඔහෙ දෙන්නම් වාලේ ගන්නවා. මම කියන්නේ එහෙම නෙමෙයි. මේක පොඩ්ඩක් තර්කයට දාලා මේක හරිද කියලා පොඩ්ඩක් තොරතුරුත් එක්ක මේ මොකද මම කියන්නේ ෆින්ගර් ටිප්ස් කෙලවර අපිට දැනුම තියෙනවා. ඒ කියන්නේ අපේ ඇඟිලි තුඩු කෙලවරේ ඕන තරම් දැනුම ගන්න ක්‍රමවේදයන් තියෙනවා. තාක්ෂණයේ දියුණු වෙලා. ඒ නිසා මේක පොඩ්ඩක් ගවේෂණය කරන්න, විමර්ශනශීලී වෙන්න. එතකොට මම ඉතාමත්ම කාරුණිකව කියනවා ලෙඩට බය වෙන්න එපා. බය වුණු ගමන් අර මාෆියාව සාර්ථක වෙනවා. බය වුණු ගමන් අපේ ඉමුනිටි එක ප්‍රතිශක්තිකරණය නැති වෙනවා. එතකොට ඒගොල්ලෝ සාර්ථකයි. එතකොට සමහර විට කොවිඩ් නෙමෙයි වෙන ලෙඩක් වැඩි වෙලා ප්‍රෙෂර් වැඩි වෙන්න පුළුවන්. වෙන මොකක් හරි ලෙඩක් වැඩි වෙන්න පුළුවන්. ඩයබටික්ස් වැඩි වෙන්න පුළුවන්. ඔය ඕනම එකක බය ආතතිය තුල ඔය ඕනම ලෙඩක් වැඩි වෙනවා. අනිත් එක තමයි සර් දැන් මේ ලෙඩ වැඩි වෙලා මැරෙනවා කියන එකත් එක්ක අපි පොඩ්ඩක් අපිට මේ ලෝකේ පුරා දත්ත ගන්න පුළුවන් නම් අවුරුද්දකට මැරෙන රෝගීන් පිළිබඳව එතකොට අපිට බලන්න පුළුවන් ඇත්තටම ලෙඩ වලින් මැරෙන රෝගීන් සංඛ්‍යාව ලෝකේ පුරා වැඩි වෙලා තියෙනවාද කියලා වල. මම හිතන්නේ එහෙම ගවේෂණයක් කරන්න දත්ත එහෙම තියෙන කෙනෙක්ට ඒක පුළුවන් ඒ ගවේෂණය මම කියනවා ඒ ගවේෂණයට යන්න මම අදටත් මම කියනවා ලෝකේ වැඩියෙන්ම මිනිස්සු මැරෙනවා පිළිකාවල් වලින් මැරෙනවා. ඒ වගේම කුසගින්න නිසා මැරෙනවා. එතකොට ඒවා වලට දැන් මම හිතන්නේ මේ වෙනකොට ලංකාවේ ඩෙන්ගු වලිනුත් මැරෙනවා මේ වගේම සංඛ්‍යාවක්. නමුත් අපි කවුරුත් ඒකට ඒක බිස්නස් එකක් නෙවෙයි හින්දා අපි කවුරුත් ඒකට අපේ අවධානය යොමු කරන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ මේකට විමර්ශනශීලී වෙන්න. එතකොට මම කියන්නේ මේ රටේ නීති හදන මේ එක කාර්ය සාධක බලකාවල ඉන්න ඉහළ නිලධාරීන්ට මම කාරුණික ඉල්ලීමක් කරනවා. වැක්සීන් එක ගන්න අකමැති අයට මේක බල කරන්න එපා. මොකද මට ඊයේ ඉතාමත් අමිහිරි අත්දැකීමක් මට සිල් මෑණිවරු පිරිසක් මගෙත් එක බෙදා හදාගත්තා. ඔවුන්ව ඊයේ හැන්දෑවේ බලහත්කාරකමෙන් බස් එකකට ඇවිල්ලා ග්‍රාම සේවක, පොලිසිය සහ PHI ඇවිල්ලා ඔවුන්ව බලහත්කාරයෙන්ම මේ එන්නත ලබා දෙන්න ගෙනිච්චා කියලා. ඒගොල්ලෝ කැමැත්තෙන් හිටපු කෙනෙක් කිසිම කෙනෙක් නැහැ. එතන හිටපු ප්‍රධාන සිල් මෑණියෝ තමන්ගේ ගර්භාෂය ඇතිවෙච්ච යම් රෝගී තත්ත්වයක් හින්දා ගර්භාෂය අයින් කරලා ඉතාමත්ම සංකීර්ණ සෞඛ්‍ය තත්ත්වයක හිටියේ. ඒකට ඒ මෑණියෝන්වත් එක්කගෙන ගිහිල්ලා මේ එන්නත බලෙන් ලබා දීලා තිබ්බ බස් එකකවත් යන්න හම්බෙන්නේ නැහැ ඕගොල්ලන්ට මේක ගහගත්තේ නැත්තම් ඒ කියන්නේ බලහත්කාරයෙන්ම ගිහිල්ලා දැන් අද වෙනකොට අද ඒ මෑණියෝවරු ඔක්කොටම හොදටම උණ හැදිලා තියෙනවා. ඉතින් එතකොට දැන් ඒගොල්ලෝ කියනවා ඒ ගත්ත ඒ ෆෝම් එකේ අසං කරාලු
මේ ලෙඩේ හැදුනොත් මොකද මේ ගන්න එන්නතේ සියලු වගකීම මේ එන්නත ලබා ගන්න තැනතා වන මා විසින් දරනවා කියලා. එතකොට දැන් අපි ලබා ගන්න ඕනේ. හැබැයි මේ ඖෂධ හදන අයට ඉන්ඩෙම්නිටි තියෙනවා. ඒ කියන්නේ ලීගල් ඉන්ඩෙම්නිටි. ඒ කියන්නේ ඒගොල්ලෝ වගකීමක් බාර ගන්න නැහැ කියන එක. ඒගොල්ලෝ ඒ දෙන හැම රටක් එක්කම කිවිසුම් ගහනවා. ඒගොල්ලන්ට විරුද්ධව කිසිම නඩුවක් දාන්න බෑ. මම කියන්නේ මෙච්චර මැජිකල් වැක්සින් එකක් නා මෙච්චර පවර්ෆුල් වැක්සින් එකක් නා ඒගොල්ලන්ට ලොකු විශ්වාසයක් තියෙනවා නම් ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එක ගැන ඒගොල්ලන්ට වග කියන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඇයි මේ ඖෂධ සමාගම් මේකට වග කියන්නේ නැත්තේ? ඒ වග නොකීම තුලම අපි ඒ පිළිබඳව වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕනේ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මේ සාකච්ඡාවේ ඔයාගේ කොටස මම මෙතනින් ඉවර කරනවා. ඊට පස්සේ මට පුංචි අදහසක් තියෙනවා මම ඒක කියන්න හදන්නේ. ඒ තමයි එකක් ඔයා මගෙන් කාලයකට කලින් ඉගෙනගත්ත ශිෂ්‍යයෙක් වීම පිළිබඳව. ගෝලයෙක් නෙවෙයි ශිෂ්‍යයෙක් වීම පිළිබඳව මම ආඩම්බරයට පත් වෙනවා කියලා මේ වෙලාවේ මට ඔයාට කියන්න ඕනි. ඔයාගේ සාකච්ඡා ඉවර කරන ගමන් ඒක මට පණිවිඩයක් තියෙනවා කියන්නට. ඒ තමයි මේක සවිඥානිකව තේරුම් ගන්න ඕනි වෙලාවක් ලෝකේ සහ ලංකාවේ ඉන්න අය. ඒ නිසා මම මුලින්ම ගිය අවුරුද්දේ මුලම මම වීඩියෝ එකක් කරා බය කියන්නේ ලෙඩක් කියලා. මම ඒක නැවත වතාවක් දැන් පුනරුච්චාරණය කරනවා. බය කියන්නේ ලෙඩක්. ආණ්ඩුවට හරි, ඇමතිවරයෙකුට හරි, පොලිසියට හරි, ලෙඩකට හරි බය වුණොත් එහෙම ඒ මොනසට එකකින් ගොඩ එන්න බෑ. ඒ නිසා මම තාමත් මගේ ජෙනටිකල් පවර් එක මම විශ්වාස කරනවා. හැබැයි එම් විශ්වාස කරන මම කොරෝනා හැදලා මැරෙන්න පුළුවන් කියන එක මම දන්නවා හොඳේ. ඒකත් දැනගෙන මම ඒක විශ්වාස කරනවා. මම තාම ඒ නිසා ඒකට ෆයිට් කර ඉන්නවා. මම උත්සාහ කරනවා ඒ ෆයිට් එකට තාම මිනිස්සු එකතු කරගන්න. ඒ බය කියන එක නැති කරගෙන ඉන්න කියලා. මම මේ බය නැති කරනවා කියලා කියන්නේ ගුරුවරුන්ට පෙළපාලි යන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට පාර්ට බහින්න කියන අදහස නෙවෙයි බය නැතුම්. ඒ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට සහ ඒ පෙළපාලි වලට සම්බන්ධ වෙච්ච අය ගැන ජනාධිපති අංශය අද කියලා තිබුණා. කොරෝනා මේ ව්‍යාප්තියට ප්‍රධාන හේතුව බුද්ධ්‍යංශ කියනවා කියලා ඉවරලා පහුගිය මාසවල තිබුණා කියලා 120ක් උද්ඝෝෂණ. ඒ 120ක උද්ඝෝෂණ වල හිටපු අයට මම මගේ පොඩි පෞද්ගලික අදහසක් මම කියනවා. ඒ අදහස මෙන්න මේක. මගේ අම්මාට ආශාවක් තිබුණා භූමදානය කරන්න නෙවෙයි ආදාහනය කරන්න. මගේ අම්මට කියලා තිබුණා පුතේ මාව ආදාහනය කරන්න කියලා. අර රන්සිවිගේ කැරගෙන ගිහිල්ලා අර දරසෑයක් ගහලා ඒ සෑයට දාලා මෘතදෙහි ගිනි ගන්න විෂුවල් ට්‍රීට්මන්ට් එකට අපේ අම්මගේ ආසාවක් තිබුණා. හැබැයි අම්මා මැරුණාම මම මහින්ද පනාගොඩ සමාගමට මේ අදහස කියලා මේක ලෑස්ති කරගෙන එදා රෑ අපේ ගමේ හපුතලේ යහල බැද්දේ මරණාධාර සමිතියත් එක්ක කතා කරනකොට මං කිව්වා මිනිය කරන්න ඕනේ මෙන්න මෙහෙම අම්මා ආදාහනය කරන්න ඕනි. ඒ නිසා රන්සිවිගයක් සහ ඒ අදාළ ඒ කොටස් කරන්නේ මහින්ද පනාගොඩ සමාගමෙන් එනවා කොළඹ ඉඳන්. ඒ නිසා ඒකට ඔයගොල්ලෝ කරබල වෙන්න ඕනේ නැහැ. මොකද ඒගොල්ලෝ කිව්වා දර හොයන්න බෑ, දර වේලිලා නැහැ, මීදුම, තෙත ඔක ලොකු. මං කිව්වා ඒක ඔක්කොම බාර ගන්න. ඕගොල්ලෝ හවසට කන අතර තේ එකක්වත් ගෙනියන්න ඕනේ නැහැ. මොකද මං ඒ විදිහට මගේ තාත්තා ඉනි තිබ්බා මේ ආදාහනය කරා මහින්ද පනාගොඩ සමගල බිබිලේ. ඉවර කරාම ගමේ ඔක්කොම වැඩිහිටියන්ගේ මූණු හොඳ නැහැ. මූණු වර හොඳ නැහැ. මූණු ඇඹුල් වෙලා. එක වැඩිහිටියෙක් මට ඇවිල්ලා කිව්වා මහත්තයා කරන විදිහට වැඩේ කරන්නම් හැබැයි අපේ ගමේ අදහසක් තියෙනවා මෙන්න මෙහෙම. ඒ තමයි ගෙදර ස්වාමි පුරුෂයා ඉද්දී අම්මා ආදාහනය කරොත් එහෙම ගමේ මිනිසුන් කතාවක් තියෙනවා ළඟ මිනි 7ක් යනවා කියලා කනත්තට. මහත්තයාගේ අම්මට පස්සේ මේ ගමේ මිනිස්සු නොමැරි ඉන්නේ කවුරු හෝ එකෙක් දෙන්නේ මැරනවා. මැරෙන පළවෙනි මිනි 7ටම ගමේ මිනිස්සු කියනවා ඔය ගෑනට හෙන ගහන්න ඕනි. අන්න පිච්චුවා මිනිහා ඉද්දී ඒ හින්දා තමයි මං කිව්වා මේ මෙන්න වැන්දා ඕගලන්ට ඕන විදිහට කරන්න. මොකද මම මගේ බලහත්කාරයේ දාලා අම්මා දෙනෙක් ගෙනilla මං ආදාහනය කරන්න ආසාවෙන් හිටියා. හැබැයි ගමේ මතය මොකද්ද? ළඟ 7ක් මැරෙනවා. මැරුණාම උඹේ අම්මටද ඒකේ ශාප එනවා. මගේ අම්මට ඒ ශාපේ දෙන්න ආස වුණේ නැහැ. මම ලංකාවේ ගුරුවරුන්ට කියනවා අනාගතයේ මැරෙන හැම කොරෝනා රෝගියෙක් සම්බන්ධවම ආණ්ඩුව ශාපයෙන් බලට දානවා. ඒ ශාපය විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට දානවා. ඒ ශාපය අර උද්ඝෝෂණය කරව 120ට දානවා. හරිද? ශාපයෙන් මිදෙන්න කරුණා කරලා මේ වෙලාවේ උද්ඝෝෂණයන්ට නවත්තමු. පියවරක් පස්සට අරගෙන පියවර දෙකකින් ඉස්සරහට එමු. එදාට මාත් ඔයගොල්ලොත් එක්ක ඉඳීවි. ශාපයට ලක් වෙන්න එපා කියලා මම යෝජනා කරනවා මගේ පෞද්ගලික අත්දැකීමුත් එක්ක. හේතුව මේ වෙලාවේ මේ රට තනිකර මලගයක්. මලගෙදර හොරකම් කරනවෙන් ඉන්නවා. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ මලගෙදර සම්මානයක් හොරකම් කරා. බස් එකේ ගෙනියද්දී අහුුනේ. හරිද? ලෙස්ටර්ලා ගෙදර. මලගෙවල් මං කොල්ල කනවා.
හරි මේ වෙලාවේ මුළු රටම මළගයක්. හරිද? බණ කියන අය, හරි පූජා පවත්වන අය, පාස්කු ප්‍රහාරය ගැන එතකොට තැන් තැන් වල මැරෙන අය මංකොල්ල කමින් ඉන්නවා. තමන්ට ඕන බරන්ට එක සම්මත කරගන්නවා. ඕන ව්‍යාපාර කටයුතු කරගන්නවා. ලෝකේ මාෆියාවක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි ඉන්නේ මළගෙදරක, මේ රට මළගයක්. මේ වෙලාවේ මළගෙදරට හොරු පැනලා ඉන්න වෙලාවක්. පරිසං වෙමු. අපි ඉස්සරහට තවදුරටත් ජීවිතය ගැන, ඔබේ ජීවිතය ගැන කරන්න ඕන දේවල් සහ අපිට හිතෙන දේවල් කියනවා. කවුරු හරි එක්කෙනෙක් ඉන්නවා නම් මොකක් හරි හේතුවක් එක්ක මුහුණ දෙන්න බැරි, මං කැමති මේ තිරෙන් පිටිපස්සේ කොටස එයාට මෙතනින් එහාටත් වින් කරන්න. එහෙනම් තැන්ක් යූ වාට අපි ආපහු හම්බෙමු පුතා. ස්තුතියි සර් අවස්ථාව ලබා දුන්නට අගය කරනවා හුඟක්ම. thank you very much. අපි නැවත හම්බෙමු.